ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ භාග්‍යවත් වූ තරහත් වූ ලකුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පුංචි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඇත්තටම මේ ධර්මයේ සම්බන්ධ කාරණා කතා කරනකොට සංඝරත්නය කෙරෙහි මහා ගෞරවයෙන් අපි මේ කටයුතු කතා කරන්නේ. බොහොම නිහතමානීව යටහත් පහත්ව අපේ උගත් විද්වදර උගත් භික්ෂුන් වහන්සේලාට වන්දනා කරමින් නිවන් මාර්ග යන කටයුතු කරන අහිංසක හුදකලා ආර්ය විමර්ශනයක යෙදුණු ඒ බැවින්ම එහි ඇති ගැඹුර සහ එහි ඇති යම් යම් කාරණා ගැන මනා අවබෝධයක් ලැබපු හේින්ම ඒ කාරණා අප විසින් බොහොම සරල කොට හැමෝටම තේරෙන බසින් ඉදිරිපත් කරන්න යෙදුණා. විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සෙකුට මේ ධර්මයේ ගැන නිවන් මඟ ගැන නිවන් දකින්න බොහෝ පිරිස් වෙහෙසෙන යුගයක ඒ වරදින තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඇත්තටම මේ දර්ශනයේ ඉස්මතු වුණු කාලෙක මේ දර්ශනයේ අවබෝධය මනාකොට යමෙකුට ඇති වුණොත් අන්නේ දර්ශන අවබෝධය ඇති කෙනා ඒ සත්‍ය ඥානය හොඳින් අවබෝධ කරගත්තොත් කෙනෙකුට මේ ධර්මයේ ගැන යම් කිසි ප්‍රසාරණයක් යම් කිසි මනා අවබෝධයක් ලැබෙනවා. එවිට ඇත්තටම අප විසින් දරාගත්ත ඒ දහම් කාරණා උගත් භික්ෂුන් වහන්සේලාගේ ඒ ඉගැන්වීම යටතේ ඒ දහම් කාරණා දිහා දකින ස්වභාවය ඊටත් වඩා ගැඹුරට යනවා. ඒ අවබෝධය තුළින් සිද්ධ වෙන්නේ අපට ප්‍රායෝගිකව එදිනෙදා අපේ නිවන් මාර්ගට අපිට අපේ සිතින් මිදෙන මඟ අපි හඳුනගෙන ඒ සිත නේද මේ දුක දෙන්නේ කියලා Tamanට අවබෝධය ඇති වෙනකොට ඒ සිතින්ම නේද අපි එහෙමනම් මිදෙන්න ඕනි කියන ඒ අවබෝධය ඇති කරගෙන ඒ සිතේ සත්‍ය හොයන්න ගිය ගමනේදී අපි එදිනෙදා කටයුතු හැමදේම යම් ප්‍රතිපදාවකට අනුකූලව සකස් කරගෙන කටයුතු කරා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනි කාරණයක් තියෙනවා. සතර අතිපට්ඨානය තුළ එවිනිය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං දුක්ඛ දෝමනස්සා ඔවිනිය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං ශෝක පරිද්දවානං සමතික්කමානං ඥායස්ස අධිකමානං නිබ්බානස්ස සච්ච කිරියා කියන මෙන්න මේ විනීය ලෝකේ කියන කාරණාව. විනීය ලෝකේ කායානුපස්සී විහෙරති කියනකොට විනීය ලෝකේ වේදනානුපස්සී විහෙරති. විනීය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. විනීය ලෝකේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මෙතන විනීය ලෝකේ කියන්නේ ලෝකෙ මිදෙන ආකාරයටයි. එහෙමනම් මේ අපේ ප්‍රතිපදා සකස් විය යුතු වන්නේ සතර අතිපට්ඨානයේ වැඩි යුතු වන්නේ. ඉතින් මෙතනදී අපිට බොහොම කාරුණිකව කියන්න ඕනි කාරණයක් තමයි අපි පොතපතේ දකින ඒ දහම් දැනුම ධර්මයේ දැන අපි මුලින් අධ්‍යයනය කරන්නේ පොතපතින් බොහෝ විට එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුරකින්. එතකොට ඒ මූලික අවබෝධය තුළ අපි එදිනෙදා මේක පුහුණු වෙනකොට මේ ලෝකයෙන් මිදෙන ගමන මේ ලෝකය කියලා කියනකොට විනී ලෝකේ වගේම වැදගත් වචනයක් තමයි චිත්තේන නියති ලෝකේ. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මේ ලෝකං වදේති මේ
කොතනින් මේ ලෝකේ පනවම්ද කියන එක. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සලායතන ලෝකෝ සලායතන ලෝකේ ලෝකයයි චිත්තේන නියති ලෝකේ සිතේම හැදෙන ලෝකේ ලෝකයයි කියලා. එහෙමනම් සිත තුළින් ලෝකේ දකින්න ඕනි කියන ඒ මූලික સિદ્ધාන්තය යටතේ තමයි අපි දැක්කා සූත්‍ර දේශනාවල බාහිරින් නිවන් දකින්න බැරි බවක් බුදුන් වහන්සේ අර රෝහිතස්ස සූත්‍රයේ වුණත් බාහිරින් හොයන්න යන්න එපා කියනවා වගේ මේ සිත ඇතුලේ හැදෙන ලෝකයේ සිත ඇතුලේ මිදෙන්න ඕනි ඒ බුද්ධ දේශනාවට අනුගතවයි අපිට මේ සිතෙන් මිදෙන මග දුකෙන් මිදෙන මග ඒ නිස්සාරණ මග සාගත යුතුයන්නේ. එතකොට අපි අධ්‍යයනය කරන්න ඕනි අපි දැනගන්න ඕනි කාරණයක් තමයි මූලික સિદ્ધාන්තයක් තමයි සිත තුළින් හැදෙන ලෝකයෙන් අපි මිදෙන්න ඕනි කියන කාරණේ. දැන් මෙතන මෙන්න මේ පදනම යටතේ අපි මේ දහම් කරුණු අපි බැලුවොත් මෙතනදී අපි ඉදිරිපත් කරන්නේ හුදෙක් න්‍යායාත්මක පැත්තේ එහෙම නැත්නම් සෛද්ධාන්තික පැත්තට එහා ගිය ප්‍රායෝගික පැත්ත ඇත්තටම අපි කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ උගත් විද්වදර උගත් භික්ෂුන් වහන්සේලා අපෙන් ප්‍රශ්න කරන්නේ එතකොට අපිට මේ සෛද්ධාන්තික එහෙම නැත්නම් අපේ පොත්පත්වල සඳහන් වුණු ඒ කාරණා අපි අතර මුලින් අපි අසුරු කරන මේ කාරණා විශේෂයෙන්ම අභිධර්මයේ පෙනෙන මේ කාණ්ඩ ටික රූප කාණ්ඩ එහෙම නැත්නම් ස්කන්ධ ගැන තියෙන විග්‍රහය ඒ වගේම පංචස්කන්ධය ගැන තියෙන විග්‍රහය ඒ වගේම මේ ගැන මනා අවබෝධයක් කෙනෙකුට තියෙන්න ඕනි අපි ඒක පිළිගන්නවා. මොකද අපි වුණත් ඒ අවබෝධය ඇතුව තමයි මේ කටයුතු කරන්නේ. ඒ මූලික අවබෝධය ලබා ගන්නට පස්සේ තමයි අපි නිවැරදිව මේ දහම් මාවත දහම් මාර්ගයේ දිශානතිය හඳුනාගත්තේ. ඇත්තටම මෙතනදී අපි ඔබට පැහැදිලි කරන තව කාරණයක් තමයි මේ සූත්‍රවල තියෙන කාරණා. විශේෂයෙන් කියන්න ඕනි කාරණාවක් තමයි මේ ඔබට දකින්න ලැබෙනවා මේවා අපි මේ ඉදිරිපත් කරන කාරණා මේ ප්‍රායෝගික පැත්ත ගැන කතා කරනවා නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන සරල භාෂාවෙන් අපි ඉදිරිපත් කරනවා. ඒක අතිශයින්ම සරලයි. ඒක නිසාම ගොඩාක් අය සැක කරනවා විචිකිච්ඡාවට බඳුන් වෙනවා. මේක වෙන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ඒක බොහොම උචිතයි කාලීන අවශ්‍යතාවයක්. බොහොම ඒක අපි ඇත්තටම බොහොම මේ යටහත් පහත් ඒ දේ අපි අහුම්කම් දෙනවා. ඇත්තටම අපි මේ පෙන්වන්න යන්නේත් ඒ දෙයම තමයි අපි මේ සරල ඉදිරිපත් කරන දෙයම තමයි මේ අපි දැන් මේ සෛද්ධාන්තිකව බැලුවහම ඒ දෙයම ඔබටත් වැටහෙවි කුමක්ද මේ කියන්නේ කියලා. ඇත්තටම විභංග සූත්‍රය ගත්තත් සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ එහෙම ගත්තත් එහෙම නැත්නම් ඔබට ගන්න පුළුවන් සූත්‍ර ගණනාවක් තියෙනවා. මහා සලායතනික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 ඒ වගේම කජ්ජනීය සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 ඒ වගේම පේනපිණ්ඩම සූත්‍රයේ ඒක සංයුත්ත නිකායේ 3 ඒ වගේම උපාදාන පරිවර්ත සූත්‍රයේ සංයුත්ත නිකායේ 3 එකක්. දැන් මෙවැනි සූත්‍ර තවත් තියෙනවා විශාල ප්‍රමාණයක් වෙනන්න පුළුවන් මේ කාරණා ඉදිරිපත් කිරීමේදී ඉවහල් වෙනවා. මෙතනදී අපි මේ කාරණා මේ සූත්‍රානුසාරයෙන් ඉදිරිපත් කරන්නට ගලපන්නට පෙර පෙන්වන්න ඕනි තැනක් තමයි මේ අභිධර්ම පිටකයේ සඳහන් වන මේ ස්කන්ධ පංචකයේ වගේම පංචස්කන්ධය කියන කාරණාවත් එක්ක මේ කාරණා කොහොමද ගැලපෙන්නේ කියන එක. ඉතින් මෙතන මේ ස්කන්ධ පංචකේ නැත්තම් බොහෝ උගත් විද්වදර උගත් භික්ෂුන් වහන්සේලාට නගන ප්‍රශ්නේ සාධාරණයි. මොකද මේ ගැන අපි යම්කිසි වචනයක් කතා කරන්නම ඕනි. මොකද ඒ ගෞරවය තියලා අපි මේ කතා කරන්න හිතුවේ.
විශේෂයෙන්ම අපේ නාවිනේ ආර්ය ධම්ම හාමුදුරුවන්ගේ අතරම ශිෂ්‍යයෙක් විදිහට තමයි අපිත් අතරම දකින්නේ. මොකද අපි උන්වහන්සේගේ දේශනා ගොඩාක් ඇසුරු කරා. ඒ වගේම අපි ධර්ම කාරණා ගොඩාක් මූලික સિદ્ધාන්ත ලබාගත්ත මීට බොහෝ කාලකට පෙර. ඉතින් ඒ නිසාම ඒ ගැනත් සඳහන් කරන්න ඕනි. ඒ වගේම රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ අවසරයි නම් සඳහන් කරාට යටහත් පහත් අපේ රේණුකා චන්ද්‍රවිමල අපේ හාමුදුරුවෝ මේ අතර මේ අභිධර්ම පිළිබඳව ඉදිරිපත් කර ඇති පොත්පත් ඒ කිසිවකට අප ඉදිරිපත් කරන කාරණා ගැටීමකට යන්නේ නැහැ, ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සියල්ලම ඒ විදිහමයි, සත්‍යමයි. ඒ සියල්ල සෛද්ධාන්තික පැත්තේ ඉදිරිපත් කළ තියෙන කාරණාවල කිසිම ගැටලුවකුත් නැහැ. ඇත්තටම ඒ කාරණා අපි පිළිගන්න කාරණා. දැන් මෙතන අපි මේ ඉදිරිපත් කිරීමේදී සිද්ධ වෙන්නේ මේවා එකතු කරලා සකස් කරන දේ අවසානයේදී ගොඩනගන දේ මේවා කොහොමද ගැලපුණේ කියන එක. ඇත්තටම මෙහෙම ගැලපීමක් තියෙනවා. ඒ ගැලපීම ඒක ප්‍රායෝගික පැත්තේ තමයි මනාකොට දකින්න ලැබෙන්නේ. ඇත්තටම අපිටත් ප්‍රායෝගික පැත්තේ තමයි මේ දේ ගැලපීම අපිට දැක්කේ. නමුත් අපිට මේක සෛද්ධාන්තික පැත්තෙන් බැලුවොත් අපේ මේ ත්‍රිපිටකය එහෙම නැත්නම් අභිධර්ම පිටකයේ මේවත් එක්කලා බැලුවමත් අපිට තේරෙනවා මේක ගැලපෙනවා කියලා. බුද්ධ වචනයට අනුගතයි. බුද්ධ වචනේම තමයි. බුදුන් වහන්සේ ඉදිරිපත් කරන කාරණාව කෙරෙහි මම හිතනවා හොඳ මන සියුම් කෝණකින් බැලුවොත් මේ දේවල් හොඳට දකින්න ලැබෙනවා. මේ එකම දේ තමයි කියන එක. මේක දැන් බැලුමට පේනවා මේකේ ස්වභාව. නමුත් වෙනස් විදියට. නමුත් මේක හොඳට නිරීක්ෂණය කරොත් තේරෙනවා. විශේෂයෙන්ම ප්‍රායෝගික පැත්ත සමාජයේ ගිලිහිලා තියෙන නිසා තමයි මේ ගැටලුවට හේතුව. ප්‍රායෝගික පැත්තේදී තමයි මේක දැනෙන්නේ. දැන් ගොඩක් වෙලාවට පොතේ තියෙන දේ හැමෝම කරගෙන යනවා. නමුත් එහෙම නිවන් දකින්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. ගොඩක් අයට ඒක තේරෙන්නේ ඒ ගොඩාක් දුර ගියාට පස්සේ. එතකොට ගිහින් ඉවරයි. එතකොට කාලෙත් ගිහිල්ලා. එතකොට ආයෙ හැරෙන්න වෙලාවකුත් නැහැ, කාලෙකුත් නැහැ. එතකොට Tamanට වැරදුතුන් සකස් කරගන්න නොහැකි වෙනවා. ඒ නිසාම Tamanගේ ජීවිත කාලය ගොඩක් වෙලාවට ගෙවෙන්නේ අර මේකෙම තමයි. ඒක වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ගමන තුළ අපිට පේනවා මේ නිවන් මාර්ග කටයුතු කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනි තැන් තියෙනවා. විශේෂයෙන්ම අපි බොහොම මේ ධම්ම සංගීකරණය එහෙම හොඳට මනාව දැක්කා. දර්ශන විසුද්ධිය තමයි වැදගත්ම වෙන්නේ කියලා. දර්ශන ඥානෙ නැතුව කෙනෙක්ට නිවන් දකින්න බෑ. මොකද අපි මේ මොන දේ කරත් අපි ඒ කරන්නේ නිවන් දකින්න. දැන් අපි භික්ෂුවක් වුණාත් අපි දැන් බැවිදි වෙනකොට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා. දුකෙන් මිදීම සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා. ඉමං කාසාවත් ගහෙත් ඔය කසාවත මට දෙන්න ස්වාමීනි. පබ්බජ්ජා අනුකම්පාදාය පබ්බජ්ජා. ඒතකොට අනුකම්පා කරන ස්වාමීනි මට පැවිද්ද දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒතකොට මේ පැවිදි වෙන්නෙම නිවන් දැකීම සඳහා. එහෙමනම් මේකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ඇත්තටම අපි පොත්පත් උනත් අපි පරිශීලනය කරනවා නිවන් දැකීම සඳහා. එහෙමනම් අපේ මූලිකම දේ තමයි නිවන අරමුණු වෙන එක, නිවන් දකින එක. එතනදී අපේ සිතෙන් මිදෙන මගක් තමයි නිවන් මඟ වෙන්නේ. එහෙමනම් මේ හැම දෙයක්ම එතනට යන්න ඕනි කමක් තියෙනවා. ගැලපෙන්න ඕනි කමක් තියෙනවා. නිවන් දකින්න කියනකොට නිවන කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අර සිතෙන් මිදෙන මාවත යන්න ඕනි. සිතෙන් මිදෙන මාවත නිවන සාක්ෂාත් වෙනවා. හැබැයි ඒ වගේම තමයි බුදුන් වහන්සේ පෙන්ලා දෙන විදිහට අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන අපිට දැනෙනවා. අතරම බාහිරින් මිදෙනවා, සිතෙන් මිදෙනවා. ඒ වගේම අපිට දැනෙනවා ඒ ප්‍රායෝගිකව ඒ අත්දැකීම් තියෙනකොට කෙනෙකුට තේරෙනවා. ඒ වගේම තමයි මේ නම් වලට ගොඩක් සම්මුති නාමයන් තියෙන. ඉතින් නම් වලට නෙමෙයි තමන්ගේ සිතේ මිදීමේ ඥානකින් ගියා නම් එයාට දැනෙනවා ඒ සිතෙන් මිදෙන මග කෙලස් ආශ්‍රව ඡය වී යනවාද කියන එක. එතකොට තමයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන ඒ මාවතට ගියා වෙන්නේ. මොකද එතන තමයි ඇත්තටම සිතේ ආශ්‍රව කෙලෙස් වෙන ගමනක් තමයි යන්නේ. සබ්බාස සූත්‍රයේ හොඳින් බැලුවත් මේ කියන කාරණා
මනාකොට පැහැදිලි වෙනවා. ප්‍රායෝගික පැත්තේදී සබ්බාස සූත්‍රයේ ඊටාම වැදගත්. මොකද එතනදී බුදුන් වහන්සේ පෙන්වලා දෙන කාරණා දිහා බැලුවම සබ්බාස සූත්‍රයේ අර දස්සනා පහතබ්බා කියලාම තමයි පටන් ගන්නෙ. ඒකත් හොඳින් සිහිය යොමු කරන්න ඕනි කාරණාව. දස්සනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා මේ විදිහට ගිහිලා අවසානයේ තමයි භාවනා පහතබ්බා කියන තැනට එන්නේ. ඉතින් අර සංවරයෙන් ප්‍රහාණය වෙන්න ඕනි, පරිවර්ජණයෙන් ප්‍රහාණය වෙන්න ඕනි, මේ විදිහට ඒ විනෝදයෙන් ප්‍රහාණය වෙන්න ඕනි ආශ්‍රව. මේ ආශ්‍රව තමයි මේ හැමතැනම කෙලෙස් තමයි ෂේවි යන්නේ. මේ නිවන් මාර්ග මනාකොට තියෙනවා. ඇත්තරම තියෙනවා. අපි මේක ඇත්තරම කොටු වෙන්න හොඳ නැහැ. අන්තයකට යන්න හොඳ නැහැ. බොහොම හොඳ බැල්මක් ඕනි මේ හැම දෙයක්ම හොඳට දකින්න පුළුවන්. හොඳ නුවණක්, හොඳ සිහියක් ඕනි. ඒ වගේම මේ හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනි මේ කටයුත්තට. ප්‍රඥාව කිව්වහම මේ දැනුම බුද්ධිය නෙමෙයි ඒකත් අවශ්‍යයි. මෙතන මේ අර සිතේ අනිත්‍ය දැකීමේ ස්වභාවය තියෙන්න ඕනේ. මොකද ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්සනේ. ඒතකොට ප්‍රඥාවන්තයා තමයි. ඒතකොට ප්‍රඥාව භාවයතබ්බ විඥානං පරිඤ්ඤය. ඒතකොට ඒ වගේම තමයි ප්‍රඥාවෙන් තමයි මේ විඥානේ Tamanට මේ සිතය කියන්නේ ඒ යථාර්ථය දකින්න කියව ලැබෙන්නේ. කියන්නේ සිතේ අනිත්‍ය දැකීම. සිතේ අනිත්‍ය දකින්න ලැබෙන්නේ ප්‍රඥාවෙන් කියන්නේ. දැන් මෙතන මේ සුළු විග්‍රහයක් එක්කලා ආවේ මේ විශේෂයෙන්ම මේ අභිධර්මයේ තියෙන මේ කොටස් තමයි ගොඩක් සෛද්ධාන්තික කොටස් වලදී ගොඩක් අය ගැටෙන්න යනවා. ඒත් එහෙම අවශ්‍යතාවයක් නැහැ කියන පෙන්නන්න. විශේෂයෙන්ම මේ ස්කන්ධය පංචස්කන්ධය ගැන කතා කරනකොට ඒ වගේම මේ ස්කන්ධ ගැන කතා කරනකොට දැන් මෙතන ස්කන්ධ කියවම හැමෝම දන්නවා ස්කන්ධ පහයි රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට රූප කියලා ගත්තාම අපි දන්නවා කවුරුත් දන්නවා රූප කාණ්ඩ රූප 28කට බෙදා දක්වනවා. එතකොට එතන චත්තාරෝත මහ භූතානං චතුර්ණන්ත මහ භූතානං උපාදාය රූපං රූපං වදේති කියලා අපි කතා කරනවා. නමුත් මෙතන අපි අභිධර්මයේ තියෙන පැත්ත බැලුවොත් එහෙම රූපස්කන්ධ ප්‍රභේද 28කින් යුක්ත වෙයි. ඒ වගේම රූප කලාප වශයෙන් මිස තනි තනිව හැසිරීමක් රූපයන්ට නැත. එක් රූප කලාපයක අඩුම රූප ගණන 8යි. රූපේ ඇසට පෙනීම එහි වර්ණේ ධාතුව නිසා සිදුවන්නේකි සතර මහා භූත රූපයන්ගේ මිශ්‍ර වී පැවතීම අනුව ඒ නමින් හඳුන්වයි. මෙතන මේ ඒ සරලව අපි බැලුවොත් ඒ විදිහට කතා කරාට මෙතන හතර මහා භූත 28 බෙදලා බැලුවොත් එහෙම රූප කලාප වශයෙන් මිස තනි තනිව හැසිරීමක් රූපයන්ට නැත. එතකොට මේකේ ලොකු දෙයක් ගම්ම වෙනවා. රූපය කියන්නේ කුමක්ද කියන එක බලනකොට එතකොට මෙතන රූපය ගැන ගොඩාක් දේවල් ගොඩාක් අය කතා කරනවා. ඉතින් හරි මේ බොහොම ටිකෙන් ටික මේක ලියාගෙන යන්න ඕන නූල් බෝලයක් වගේ එකක්. වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප එහෙම කියලා අපි මේ කතා කරනවානේ. වර්ණ ධාතුව නිසා සිදුවන රූපය කියලා. එතකොට හතරමහා භූත මිශ්‍ර වෙලා තමයි මේ එන්නේ කියලා. දැන් නමුත් මෙහෙම කතා කරාට දැන් මේ රූපේ රූපස්කන්ධ ප්‍රභේද 28 දිහා බැලුවම දැන් මෙතන ප්‍රසාද රූපයක් එන්න නම් ප්‍රසාද රූපයට චතුසමුට්ඨාන හේතු වෙන්නේ. රූපේ උපද්දවන කරුණු විදියට. එතකොට කම්මජ රූප, චිත්තද රූප, ඍතුද රූප, ආහාර රූප විදියට ඒවා රූප දශක විදියට අර සුද්දාෂ්ටකේ එන විදිහට මේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ රූප උපද්දන කරුණු 4ක් බුදුන් වහන්සේම පෙන්ලා දීලා තියෙනවා. මේ ප්‍රසාද රූප විශේෂයෙන්ම මේක කියන තැනවලදී මේක අපිට වැටහෙනවා. මේ දැන් කම්ම රූපේ දිහා බැලුවොත් එහෙම කම්මජ රූපේ දිහා බැලුවොත් අතීත කළා වූ කර්ම කුසල කර්ම ශක්තියෙන් උපදවන රූප. එතකොට චිත්ත රූප දිහා බැලුවොත් උපාද තිති භංග යන සිතේ ආශ තුන් කොටසෙන්
උපාදක්ෂණයේ උපදවන රූප. එතකොට චිත්තද රූප කියලා මේක මේ සෛද්ධාන්තික පැත්ත මේ කියාගෙන යන්නේ. අපි මේක පෙන්වන්නම් මේක මනාකොට ගලපලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. ඍතුද රූප කියලා කියනකොට අර ස්ථිතිය කාලයේ තේජෝ ධාතුවෙන් උපද්දවන රූපය නැත්තම් මේක ගැඹුරු නුවණක් මෙතන තියෙන්න ඕනි. රූප කලාපවල ආවුස තමයි. ඉතින් එතකොට මේ රූපේ පවතින කාලේ තේජෝ ධාතුවේ උපද්දවන රූප විදිහට ගන්න. එතකොට ආහාරජ රූප කියලා ගත්තාම කන බොන කබලින්කාර ආහාර කැම්බීම් ශරීරයේ ගැල්වීම ආදී බාහිරින් ලබා දෙන රූප කොටස් ශරීරය තුළ ඇති කරන රූප. එතකොට කම්ම චිත්ත ඍතු ආහාර කියන මෙන්න මේ ආකාරයට රූප උපද්දවන කරුණු හතරක් පෙන්වන්න කරනවා. එතකොට දැන් රූපකාණ්ඩය දැන් පෙන්වන්න කරන රූප 28 දිහා බැලුවොත් චත්තාරෝච මහා භූතාන කියනකොට පඨවි ආපෝ තේජෝ වායු ඒවා එතකොට හතර මහා භූත රූප. ඒ වගේම චක්කුසෝත ගහන ජීවා කාය කියන්නේ ප්‍රසාද රූප. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ගෝචර රූප. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා ගන්න ගෝචර රූප. ඒ වගේම ස්පර්ශ රූප කියලා ගන්න පුළුවන් නේද? අර පොට්ටබ්බ කියලා ගන්න. එතකොට හතර මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි. එතකොට ඒ වගේම ගෝචර රූප 5යි. එතකොට භාව රූප 2යි ස්ත්‍රී රූප පුරුෂ රූප. ඒ වගේම හෘද රූපයයි. එතකොට ජීවිතේන්ද්‍රිය රූපයයි. එතකොට ආහාර රූපයයි. එතකොට ආකාශ ධාතු රූපයයි. එතකොට කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති රූප 2යි. එතකොට ලහුතා මුදුතා කම්මයන්තා රූප 3යි. එතකොට චිත්තද රූප විදිහට තමයි ගන්න අර කාය විඤ්ඤාප්ති රූප වචී විඤ්ඤාප්ති රූප. ඒ වගේම අර මුදුමලක් ශරීරයට දැනෙන මුදුමලක් සහැල්ලු අනුව යන රූප තමයි ලහුතා මුදුතා කම්මයන්තා රූප. අනිස්පන්ත රූප කියලා ගන්න. එතකොට මේ රූප. එතකොට අනිත් දැන් අතරම මේ රූප දැන් මෙතන ගත්තාම උපචේ රූප සන්තති රූප ජරතා රූප වගේම අනිච්චතා රූප කියලා එතකොට ගත්තාම රූප ඒ හතරත් එක්කලා රූප 28 හැදෙනවා. එතකොට අනිෂ්පන්ත රූප තමයි අපි අන්තිමට පෙන්වන්නේ. නිෂ්පන්ත රූප 18ක් අතට ගත්තා. හතරමා භූත රූප අරනහම එතකොට මෙතන පඨවි ආපෝ තේජෝ වායන රූප තුනම පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ යන රූප ස්පර්ශයේ වශයෙන් දක්වා ඇති බැවින් නිෂ්පන්ත රූප ගණනය කිරීමේදී ස්පර්ශ අතහැර ගත යුතුය. එතකොට මේ කතා කරන්නේ චිත්තද රූපයක් බව පේනවා. මොකද සිතේ ආයුෂ කුඩාශන 3යි. රූපේ ආයුෂ කුඩා චිත්තක්ෂණ 51යි. එතකොට ඒක තමයි අර කම්ම චිත්ත ඍතු ආහාර කියලා ගන්නෙ. එතකොට කම්ම චිත්ත ඍතු ආහාර කියලා ගන්න එකයි රූපේ ආයුෂ කුඩා චිත්තක්ෂණ 51යි කියලා ගන්නෙ. එතකොට රූප දශක විදිහට තමයි කම්මජ රූප දශකයයි චිත්ත රූප දශකයේ විදිහට තමයි ඊතර දශකයේ විදිහට තමයි 51 හැදෙන්නේ. එතකොට මෙතන මේ පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා රූප අටවස කර්මාදී ප්‍රත්‍යයෙන් විසින් උපදවන බැවින් ඒවා නිෂ්පන්ත රූප වේ. නමුත් මෙතන අපි කතා කරන්න ඕනේ රූප 28 ගැන කතා කරනකොට මේ රූපක පෙන්නලා තියෙන්නේ මේ චිත්ත ස්වභාවයකින් නේද මේ රූප ටික මේ
මේ චිත්තද රූප නේද මේ තියෙන්නේ කියලා මේ ප්‍රසාද රූප එනකොට ඒවා චිත්ත රූප බව පැහැදිලිව පේනවා. එතකොට මෙතන මේ ස්ත්‍රී පුරුෂ භාව පුරුෂ දැන් මේ ඔක්කොම ඉතින් රූප විදිහට හරි. මේ රූප කාණ්ඩේ රූප විශේෂයට අපි මේක අන්තිමටම කතා කරමු. අපි යමු ඊගා කාරණාවට මේ වේදනා ස්කන්ධය ගැන. එතකොට වේදනාව චෛතසික ධර්මයේකි සිතහා චෛතසික ධර්ම එකට පැවතීම නිසා සිතින් ගන්නා අරමුණු වල හොඳ නරක මධ්‍යස්ථ යන එක්කාරයකින් විඳීම වේදනාව ලෙස හැඳින්විය හැකිය. සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා යනුවෙන් වේදනාවේ ප්‍රභේද තුනකි. අරමුණු වල මධ්‍යස්ථ වීම උපේක්ෂාවයි. එතකොට සංඥා ස්කන්ධය දිහා බැලුවොත් ෂඩ් ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීම සිදු කරයි. ආරම්මන වල ආකාර වෙන්කර හඳුනා ගන්නා බව සංඥා චෛතසිකයන් සිදු කරයි. දැනගත්කම් ඇති කර ගැනීම ඒ කරුණු ගැන සංඥාවන් වර්ධනය කර ගැනීමයි රූප ශබ්ද ගන්ධ රස පහස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් සංඥා සයකි. එතකොට මේ සංඥා කියලා ගන්න අතර මේ පෙරමතකයට ගලපලා බලනවා කියුවා අපි මෙන්න සංඥා ස්කන්ධයමයි. ඒ කියන්නේ ෂඩ්ඉන්ද්‍රයන්ගේ අරමුණු ගැනීම සිදු කරයි. අරමුණු ආරම්මනවල ඒ කියන්නේ ගන්න අරමුණු වල හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ සංඥාවෙන් කියන එක. ඒ වගේම සංඥා චෛතසික සිදු කරනවා මේ ඒක තමයි පෙරමතකේ ගලපනවා කියලා කිව්වේ. දැන් ඊට පස්සේ මේ වේදනාව ගත්තොත් එහෙම අතර මෙතන අරමුණ තමයි වේදනාවට එන්නේ මේ විඳින අරමුණ හැඩතල. සිතින් ගන්න අරමුණ වල ස්වභාවය තමයි මෙතන මේ වේදනාවේදී ගන්න. නමුත් ඉතින් පොත්වල තියරේක දිහා බැලුවොත් තියරේකේ ඉතින් බැලුවොත් අතරම ඒ කියන්නේ සෛද්ධාන්තික පැත්ත බැලුවොත් එහෙම ඉතින් තියෙන්නේ මේකේ සිත හැදෙන ඒකේ තමයි වේදනාව පෙන්වන්නේ මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා මේ විදිහට තමයි පෙන්වන්නේ හොඳ නරක මධ්‍යස්ථ ඒ හඳුනා ගන්න එක. නමුත් අපිට දැනෙනවා නම් මේ ස්කන්ධේ අතරම වෙන්නේ හැඩතලය හඳුනා ගැනීමක්. එතනදී හොඳ නරක බැලීමක් සිද්ධ වෙන්න ඕනි මනෝවිඤ්ඤාණයෙන් එහෙමනම් මේක චක්කු විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය කියන තැන් දෙකේම වේදනාව එහෙමනම් ඒ විඤ්ඤාණයක් හැදෙනවා නම් ස්කන්ධයක් නැතුව හැදෙන්නේ නැහැ. එහෙමනම් ඒක චක්කු විඤ්ඤාණයේදී හැඩතලයේ දකින්න විදිහටත් මනෝවිඤ්ඤාණයේදී මේ කියන විදිහට ඒ සිත හඳුනා ගන්න තැනේදී වේදනාවේ විදිහට හැසෙන විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. එතකොට රූපය කියලා ගන්නකොටත් ඒ වගේම තියෙනවා. දැන් මෙතන අත්‍තරම ගැටීමකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ප්‍රසාද රූපය කියනකොට ඒක ප්‍රසාදයක් තියෙන්නේ. ඉතින් චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප කියලා එහෙම ගන්නකොට ඒ වගේම තමයි ඉතින් රූප ශබ්ද ගන්ධ රස ඒ විදිහට ඒ රූප ඔක්කොම මෙතන පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි මෙතනදී මනෝවිඤ්ඤාණ රූප පැත්තට යනකොට තමයි මේ කතාවේ මේ මනෝවිඤ්ඤාණය පැත්තට එනකොට තමයි එතන චක්කු විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය කොටස් දෙකකට තමයි දැක්කොතින්. මොකද චක්කු විඤ්ඤාණයෙන් එන දේ තමයි මනෝවිඤ්ඤාණයෙන් එන්නේ තීරණයට. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඤ්ඤාණං කියනකොට තින්න සංගති පස්සෝ කියනකොට එතනට අපිට මේක පෙන්වන්න වෙන්නේ මේ විදිහට තමයි. ඒ කියන්නේ අතර මෙහෙම දෙයක් කොහෙවත්ම නැහැනේ. අපි මේවා මේ අවබෝධය සඳහානේ මේ සෛද්ධාන්තික දේ මේ විදිහට හදාගෙන තියෙන බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අතරම හැමෝගෙම මේක මෙහෙම මේ ස්වභාවය මේකයි කියලා අවබෝධ කර ගැනීම සඳහානේ. ඒත් අපි මෙතනින් කරන්නේ අපේ සිතට මෙන්න මෙහෙම දෙයක් සිත හැදෙන්නේ කියන එක අවබෝධ ඥානයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මෙතනදී මේ ගොඩාක් වෙලාවට නිවන් මඟ යන කෙනෙක්ට සිත මොකද්ද කියන එක අවබෝධ කරගන්නේදී සිත ඇත්තටම බාහිර පොතක් ඇත්තටම කියලා දෙයක් නැහැනේ. ඒ බාහිරින් අපිට පොත් කියලා කියන්නේ නැහැනේ. අපි සම්මුති නාමයෙන් අපි හදාගත්ත ඒවානේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම පෙරමතකයෙන් එන්නේ. එතකොට ඒක සංඥාවෙන් එන එක අපිට පේන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පේන්න ඕනේ දැන් මේ ප්‍රසාදයක් කියන එක ඇවිල්ලා ඇත්තටම කාචයක් නෑ එක තියෙන්නේ. ඉතින් එතකොට මේ කර්ණ සංකේ ගත්තත් ඒක
විද්‍යාව පැත්තෙන් ගත්තත් හැම පැත්තෙම තේරෙනවා ප්‍රසාදයක ස්වභාවය තමයි බෙරයක වගේ ස්වභාවයක් තමයි පටලෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි අපි ජීව ප්‍රසාද ගත්තත්, ගාහන ප්‍රසාද ගත්තත්, අපේ පොට්ටබ්බ ප්‍රසාද ගත්තත් මේ සේරම එක්තරා විදිහක මේකෙන් එන්නේ දැන් අතරම මුලින් එන්නේ භෞතික න්‍යායක්. ඒ කියන්නේ මුලින් එන්නේ මේක ශරීරයෙන් උනාට ශරීරය සම්බන්ධ කරාට මෙතන ආයතන දැන් මෙහෙම කරාට අවසානයේ මේක මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. කවුරු කොහොම කිව්වත් අපි දන්නවානේ ආයතනවල දැන් මෙතන චක්කුසෝත ගන්න ඒ තියෙන සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, එතෙන් කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා ඒක අටලොස් විදිහට මේක කඩනවානේ 18 ආකාරයට. එතකොට අටලොස් ධාතු කඩනකොට පේනවානේ. එතකොට දැන් මෙතනදී දැන් පටලව ගන්න හොඳ නෑ මේ කාරණා බොහොම උපේක්ෂාවෙන් දකින්න මේ කියන කාරණාව. ඒ කියන්නේ දැන් මනෝවිඤ්ඤාණයේදී තීරණ ගන්න එක චක්ක විඤ්ඤාණයේදී කෙරෙන්නේ මේ අතරම ඔය කියන විදිහට බාහිර මෙතනදී එනවා පල්ලෙහාට එනවා. අතර මනෝවිඤ්ඤාණයේදී ඒක තනිකර ධම්ම අරමුණු වෙන්නේ මනසට. මනසට අරමුණු වෙන්නේ ධම්ම නම් එතන එන්නේ ධම්මාරම්මන විදිහටයි එන්නේ. ඒවා එතකොට බාහිර ඒවා නෙමෙයි. ඒ රූප තමයි එතකොට ඒ ධම්මාරම්මන විදිහට ස්කන්ධයේ ස්වභාවය විදිහට එන්නේ. එතන කොටස් දෙකකට දකින්න ඕනේ. මොකද චක්කු විඤ්ඤාණයේ විදිහට ගන්නකොට තමයි ඒතන විඤ්ඤාණයක් එන්නේ නැහැ ස්කන්ධයක් නැතුව. එහෙමනම් ඒක එන්න ඕනේ මේ රූපත් එක්ක තමයි. නමුත් එතන මනෝ විඤ්ඤාණය දෙන රූප එතනදී වෙනස් වෙනවා. දැන් මෙතන ගොඩක් අය මේ දෙකක් කියලා ගන්න නැතුව එකම විඤ්ඤාණයක් එක්කලා තමයි මේ කතාව යන්නේ. නමුත් අපිට මුකුත් කියන්න බෑ. කෙනාගේ විදිහට ඉතින් ඒක ගලප ගන්න ඕනේ. අපි ධර්මයේ හරියට මනාකට දැක්කොත් කෙනෙකුට පේනවා මේ ආයතන වල විඥානයත් මනෝ විඥානයත් අතර තියෙනවා කියලා මේ වගේ ස්වභාව දෙකක්. ස්කන්ධ ඇත්තටම මේකේ ස්කන්ධ 10ක් විදිහට ගන්නෙ නෑ. ස්කන්ධ 5ක් විදිහට තමයි අභිධර්මයේදී ඒ විදිහට තමයි පැහැදිලි කරන්නේ. නමුත් පහ තමයි ඇත්ත. නමුත් ඒකේ අධීර දෙකක් අපිට පේනවා. ඒ කියන්නේ එකක් චක්කු විඥානය. දැන් අපි දන්නවා අපේ උගත් විද්වදර භික්ෂුන් වහන්සේලා පවා මේ කාරණා ඉදිරිපත් කරනකොට ඉතින් බොහොම මේකෙන් අපිට කියන්න සිද්ධ වෙන්නේ බොහොම නියතමානීව කියන්න සිද්ධ වෙන කාරණා. මොකද අපිටත් ඒ සංඝරත්නයේ තියෙන ගෞරවය තියෙනවා. ඒක නිසා ඒකට අපේ ගෞරවය තියලා තමයි මේ කාරණා කියන්නේ. නමුත් අපිට හොඳටම පැහැදිලි වෙනවා මෙතන චක්ක විඥානයේදී තේ මනෝ විඥානයේ ධම්මාරමුණ වෙනවා කියන වගේම චක්ක විඥානයේ මෙතන ප්‍රසාද රූප මේ අරමුණු වෙන්නේ. එතකොට එහෙමනම් මෙතනදී මේව පටලව ගන්නේ නැතුව තමන් විසින් මේ රූප කාණ්ඩ 28 මේ ප්‍රසාදයට එන ඒවත් මනෝ විඥානයේදී එන ඒවත් ඒ රූප යම් කිසි විදිහේ ගලප ගැනීමක් තියෙන්න ඕනේ. මේ කියන මේ රූප ස්වභාවය ටික මෙම දැනීම මේම රූප ටිකක් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ රූප ටික ඒ කියන්නේ ඇත්තටම දැන් මෙතන රූපකාණ්ඩය ඇයි මෙහෙම බලන්නේ කියලා බැලුවොත් ඇත්තටම මේකේ කමඨහානක් ඇත්තටම කමඨහානේ ඒ කියන්නේ නිවන් දකින්න Tamanට දකින්න ඕනි මේ සිතෙන් මිදෙන්නනේ. ඒතකොට කය ඇත්ත වෙන්න බෑනේ. කයත් මිදීමක් තියෙනවානේ. ඒතකොට මෙතන මේ අභිධර්මයේ මේ පෙන්වන තැන පැහැදිලිව අපිට පේනවා මේ පෙන්වන්නේ මේ කය කෙනෙක් නැති බව. පුජ්‍යලයේ කෙනෙක් සිතක් නැති බව තමයි මේකේ අවසානයේ මේ අභිධර්ම විග්‍රහය වුණත් බැලුවාම ශරීරයේ ඉරියව් පැවැත්වීම චිත්ත රූප බලෙන් දැන් අර සිද්ධ වෙන එක. ඒ වගේම මේ භවාංග සිතේ උපදවන චිත්ත රූප වලින් ශරීරයේ හැසිරීම සිද්ධ වෙන්නේ නැති බව. ඒ කියන්නේ මොකද ශරීරයේ හැසිරීම කරන්න බැරි බව. ඒ කියන්නේ භවාංග චිත්ත උපදවන භවාංග සිතෙන් උපදවන ඒ චිත්ත රූප වලින් පුළුවන් කමක් නැහැ. මොකද මේ දැන් ඒක හොඳට තේරෙන උදාහරණයක් තමයි නිදිමත වුණාම මේ බෙල්ල එහෙම ඇලවෙන්නේ කඩා වැටෙන්නේ. එතකොට ඒක එහෙමනම් ශරීරයේ ඉරියව් පැවැත්වීම එතකොට දැන් මෙතනදී මේ භවාංග චිත්ත වලදී ඒ කියන්නේ මේ උපදවන චිත්ත රූප වලින් ඒ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අර ශරීර ඉරියව් පවත්වන්නේම එතකොට සිද්ධ වෙන්නේ මේ චිත්ත රූප බලයෙන් සිද්ධ වෙන්නේ. ඒක තමයි මෙතනදී මේ බෙල්ල පහත් වීම නැත්නම් අකර්මණ්‍ය තත්වයකටපත් වීම ඒ නිදිමත ගතියක් යනකොට එහෙම සිද්ධ වෙන්නේ ඒකයි
මේක දකින්න ඕනේ මේ ස්වභාව ටික. පඨවි ආපෝ තේජෝ වායෝ යන රූප සතරින් මහ භූත රූපනේ. එතකොට ඒවා මේ මහ භූත කියලා ගත්තාම ඒවා මේ පොළව ආකාශය සාගරය වගේ ඒවානේ. එතකොට ඒවා හතර මහ භූත කියලා පඨවි ආපෝ තේජෝ පස් වතුර ගිනි සුලං කියලා අපි සරලව කියනවනේ. මේ විදිහට ඒක දකින්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඇත්තටම පංචස්කන්ධයේ මෙහෙම බෙදා දැක්වීම තුළින් මම කියලා කෙනෙක් එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය දුරු කරන්න එහෙම නැත්නම් අර පවතින දෙයක් නැති බව පෙන්වන්න මේක මෙතන දෙයක් පවතින කෙනෙක් නැති බව පෙන්වන්න මේ පවතින රූපයක්වත් නැති බව පෙන්වන්න එහෙම නැත්නම් සිතක් පවතින සිතක්වත් නැති බව කයක්වත් සිතක්වත් නැති බව තමයි මේකෙදිත් එතකොට මේ විදිහේ පෙන්වීමක් තුළින් බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී ඒක උපකාරක වෙන්න තමයි මේ විදිහට බලන්නේ. දැන් ඇයි මේ විදිහට බලන්නේ කියලා දැන් ඇයි මේ විදිහට රූප බලන්නේ? ඇයි මේ විදිහට අපි මේ අපේ කය දිහා බලන්නේ? ඇයි මේ වගේ ආහාර රූපයක් තියෙනවා, ආකාශ ධාතු රූපයක් තියෙනවා, කාය විඤ්ඤාණ රූපයක් තියෙනවා, වචී විඤ්ඤාණ රූපයක් තියෙනවා. දැන් සද්දයක් පිට කරනකොට ඒක රූපයක් විදිහට අපිට දැනෙනවා. ඔබට දැනෙනවා ඒක. ඒ වගේම වචී විඤ්ඤාණ රූපෙත් ඒ විදිහට දැනෙනවා. ඒ වගේම ලහුතා මුත්තා මේ ඔක්කොම ඉතින් රූප විදිහට දැනෙනවා. ඉතින් එහෙම කියන්න පුළුවන්. ඒ වගේම දැන් හෘද වස්තු රූපයක්, ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපයක්, ඒ වගේම ආහාර රූප, ඒ වගේම මේ මොකද ආහාර ගන්නකොට මේකේ වර්ණය වැඩි වෙනවා. ඉතින් ශරීරයේ ඒක රූපයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ආකාශ ධාතු රූපයක් විදිහට ඒ ඔක්කොම ආහාර රූප, ආකාශ ධාතු රූප මේ රූප 28 ගැටලුවක් නැහැ. එතකොට නමුත් මේ රූප 28 බලන්නේ ඇයි? මේ රූප 28 අපි බලන්නේ මේ කය සත්‍ය කරගන්න නෙමෙයි. මේ කය කියලා දෙයක් නැති බව වටහා ගන්න. ඒ වගේම සිත කියලා දෙයක් නැති බව වටහා ගන්න. ඉතින් එතනට යනවා නම් ඒ කෙනෙක් එතනට අරමුණු කරනවා නම් විනය්‍ය ලෝකයේ කියන තැනටයි එන්නේ. ඒත් අතන තමයි එන්නේ. එතකොට මෙතන සුතමය ඥානය වගේම චින්තාමය ඥානය ඇති කර ගන්න ඕනේ. එතකොට භාවනා ඥානෙ දිනු කර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ සුතමය ඥානය වැදගත්. අපි ඒක පිළිගන්නවා. මේ කියන රූපකාණ්ඩ 28ත් හරි. ස්කන්ධ පංචකේ හරි. ඒකත් අපි පිළිගන්නවා. එතකොට පංචස්කන්ධය ගැන පැහැදිලි කරන රූප 28 පැහැදිලි කරන මේ කතාවත් හරි. ඒකත් අපි පැහැදිලි. ඒකත් අපේ කිසිදු එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මේ ඔක්කොම පෙන්නන්නේ පංචස්කන්ධයේ මේ රූප කාණ්ඩ 28 පෙන්නන්නේත් ඇත්තටම මේ කය ඇත්ත කරගන්න නෙමෙයිනේ. ඒතකොට සිත ඇත්ත කරගන්නත් නෙමෙයිනේ. නමුත් මේ විග්‍රහයේ අපේ කිසිම ගැටලුවකුත් නැහැ, ගැටලුවකුත් නැහැ. මේකම තමයි අතර මෙහෙම වෙන් කරලා ගත්තොත් ගලප ගත්තොත් ඉතින් ඇත්තටම මේ අපි නිවන් මඟ යන විදිහට කය ඇත්ත වෙන්නේ නැහැ මේ රූප ටික දකිනවනම්. කෙනෙක් මේ රූප ටික දකිනවනම්, හතර මහා භූත රූප දකිනවනම්, ප්‍රසාද රූප දකිනවනම්, රූප ශබ්ද ගන්ධ රස මේවා දකිනවනම් මේවා ඒ වගේම ප්‍රසාද වෙන හැටි මේ වගේම මේ හැම එකක්ම පෙන්නලා තියෙන්නේ. අපිට තේරෙනවා මේ පෙන්නලා තියෙන විදිහනොත් මේ එකිනෙක ලියා බලනකොටත් මෙතන කෙනෙක් පුජ්‍යලෙක් නැති බව පෙන්වන්න. ඉතින් ඒක නිවන අරමුණු කරලා තියෙන්නේ. දැන් මෙතනදී දැන් ස්කන්ධේ ද වේදනා සංඥා සංකාර ස්කන්ධ දැන් අපේ අපිට මේ ගැටලුවක් විදිහට ඉදිරිපත් කළා තියෙනවා, පැනයක් විදිහට ඉදිරිපත් කළා තියෙනවා මේ ස්කන්ධ පංචකයේ පංචස්කන්ධයයි එකට කතා කරනවා කියලා. ඇත්තටම එකට කතා කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් මේ දෙක අපිට තේරෙනවා, වැටහෙනවා. මෙතන තියෙන්නේ මේ දෙක එකට කතා එහෙම එකතු කිරීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඇත්තටම දැන් ඔබ බැලුවොත් සූත්‍ර වලට ආවොතින් තමයි මේක හොඳටම තේරෙන්නේ. සිත හැදෙන හැටි. දැන් චිත්තේන නියති ලෝකේ කියලා අපි කතා කරාම සිතෙන් මිදෙන මගක් නිවන් මග කියලා. එතකොට එහෙමනම් සිත හැදෙන සිතේ තමයි මේ ඔක්කොම විඤ්ඤාණයට දැනන බව මේ කතාවලුත් පැහැදිලි වෙනවා. එතකොට මේ කතාව එන්නේ දැන්
අපිට එන අරමුණක් තියෙනවානේ. අපිට සිතක් ඇති වෙනවානේ. එතකොට ඒ සිත ඇති වුණ හැටි බුදුන් වහන්සේ දේශනා කරනවානේ. එතකොට එතනදී මේ සිතින් මිදෙන මගක් යනකොට සිත හැදෙන හැටි දැකලා සිතෙන් මිදෙන මගට අපි යන්න ඕනි කමක් තියෙනවා. එතකොට සිත හැදෙන හැටි දකිනකොට තමයි අපිට බලන්න සිද්ධ වෙනවා මේ සිත කොහොමද හැදෙන්නේ. දැන් මෙතනදී තමයි පටිච්ච සමුපාද විහරණය අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මෙතන මේ කය සම්බන්ධව කමටහනක් විදිහට අර දෙතිස් පහ කුණප බලන විදිහනොත් පේනවා අපිට කමටහනක් විදිහට ඒ විදිහට කය අනිත්‍ය දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එතකොටත් කය ඇත්ත වෙන්නේ නැහැ. 32කට බෙදලා බැලුවා මෙතන කෙනෙක් නැහැ. ඉතින් ඒ විදිහටම තමයි අපිට පේනවා මේ රූපකාණ්ඩ 28 බලනකොටත් එහෙම කය ඇත්ත වෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම වෙලා නැහැනේ. ඒ කියන්නේ අපි ඒ විදිහට බලලා නිවන් දැකලා නිවන් දකින්න නම් කමක් නැහැ. දැන් අපි මේ විදිහට බැලුවා. අපි දෙතිස් මහ කුණප විදිහට භාවනා කරා කාලයක්. ඉතින් අතිමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා චතෝ මන්සන්නහරු අට්ටි මිංජං වක්කං හදයන් යක්කං කියලා ඔහොම දැන් අපි වෙන් කර බැලුවා. ඊට පස්සේ අපි බැලුවා මේකේ තියෙන අර බෙදලා මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලට ගොඩවල් වලට. ඉතින් මෙහෙම අපි බැලුවා. දැන් ඇත්තටම ඒ සේරම බැලුවත් ඔබට ඔබ ඉන්නවනේ. එහෙම දැන් ඇත්තටම තුනී වීමක් තියෙනවා. එක්තරා විදිහකට එක්තරා ප්‍රමාණයකට මේ සත්‍ය දකින්න තැන අර හරේ නැතිවීම තුළ අර විරාගයේ නිබ්බිදන්ති විරාගන්ති කියන ගමන තුළ හැබැයි මේව සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැති බවකුයි අපිට දැන් එහෙම සමටේ කමඨාන හැමෝටම ගැලපෙන්නේ නැතුණාට ගැලපෙන්න පුළුවන් කෙනෙකුට අපිට ඒක නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ මේ කමඨාන බුදුන් වහන්සේ දේශනා කළා තියෙන කෙනාගේ විදියට. ඒතකොට එහෙමත් ඒ කෙනාගේ හැටියට ඒ කෙනාට ඒක ගැලපෙලා ඒ කෙනා නිවන් දකින්නවා නම් ගැටලුවක් නැහැ. ඒ කමඨානේ යට ඇති. එතකොට දැන් මේ විදිහට රූපකාණ්ඩ 28 දැකලා එහෙමත් ගැටලුවක් නැහැ. එහෙමත් ඒ කෙනාට ඒ නිවන් මඟ සාක්ෂාත් වෙන්න හේතු තියෙනවා නම් ඒක වෙයි. නමුත් අපි නිවන් දකින්න අපි නිවන් දකින්න කටයුතු කරන. ඉතින් එතකොට අපිට ප්‍රායෝගික අපි අත්දැකීම් ලැබුවා මේවා ගැන. අපිත් මේවා ගැන ගොඩාක් බැලුවා. ඉතින් එතකොට ඒ අවබෝධඥානය තිබ්බා කියලා නිවන් දකින්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපදාව තමයි ඊටාම වැදගත් වෙන්නේ. ප්‍රායෝගික පැත්තේදී තමන්ගේ හිතයි මේකෙදි දකින්නේ. දැන් අපි දෙසිස් මහා කුණප බලන්න ගියත් ඒක දකින්නේ අපේ හිතෙන්නේ. එතකොට අපේ හිතෙන් කියන්නේ විඥානයනේ එන්නේ දැන ගැනීම. එතකොට අපේ මේ විඥානේ සත්‍ය වෙනකන් අපි එතන ඒ තුල තමන් කියලා කෙනෙක් ඉන්න බව තමන්ට හැඟෙනවා. තමන්ට දැනෙනවා. මොකද තමන් නැති වෙන්නේ නැහැ. දැන් සිතමයි. එතකොට මේ කතාවට හේතුව. ඒ කියන්නේ මේ සිතයි ලෝකේ තියෙන්නේ. සිතේ තමයි ලෝකේ හැදෙන්නේ. අපිට නම් හොඳට දැනෙන දේ තමයි බොහොම නියතමානීව කියනවා මේ සිතෙන් මිදෙනම තියෙන්න ඕනේ. දැන් ඇත්තටම අතන කය ඇත්ත වෙන්නේ නැහැ. අර දෙපැත්තෙම මේක හරි. එතකොට දෙසිස් මහ කුණප විදිහට බැලුවත් කය ඇත්ත වෙන්නේ නැහැ. ඒ වගේම රූපකාණ්ඩ 28 බලනකොටත් මේක ලිහිලා එනවා. ඒ වගේම තමයි ස්කන්ධ පංචකයේ ස්කන්ධ බලනකොටත් ස්කන්ධ පංචකයේ බලනකොටත් වේදනා සංඥා සංකාර කියන පැත්ත ඒක දකිනවා නම් කෙනෙක් මේ සිත හැදෙන හැටි තමයි තියෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඔබ කවුරුත් දන්නවා මේ පංච උපාදානස්කන්ධය. එතකොට ස්කන්ධය ඒක අල්ලා ගැනීම තුළ උපාදාන වෙන්නේ. එතකොට රාශි විදිහට ගොඩවල් විදිහට තමයි එතකොට මේ හැම එකක්ම ගොඩවල් විදිහට තමයි නේ. ඒකනේ කාය කියන්නේ ස්කන්ධ කියන්නේ ගොඩක් හැදෙන නිසා අපි මේක තව ටිකක් අපි හොඳට පැහැදිලි කරගන්න මේ විභංග සූත්‍රයේ තියෙන කාරණා බලමු. දැන් විභංග සූත්‍රයේ කියනවා සංයුත්ත නිකාය 2 බුද්ධ ධර්ම ත්‍රිපිටක 14 කතමංච භික්ඛවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාර ඉදං උච්චති භික්ඛවේ නාමං චත්තාරෝත මහා භූතානං චතුන් මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. එතකොට කෙසේද මහණෙනි නාම රූපයේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර
නාමේ කෙසේ කතමංච භික්ඛවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට මෙතන නාමය හඳුන්වන්නේ අර රූපේ තියෙන කොටස නැතුව. නාම රූපනේ අපි කතා කරන්නේ. එතකොට පටිච්ච සමුපාද විහරණය තමයි මෙතනදී මේ සේරම ලියා ගන්න තියෙන හොඳම තැන. කෙනෙක් රූප දිහා බැලුවත්, නාමය දිහා බැලුවත්, නාම රූප පරිච්ඡේදයකට පච්චපග්ගාඥාණයට නම් මේ ඔක්කොම ලියා ගන්න තියෙන පටිච්ච සමුප්පාද. මොකද එතනින් තමයි මේක පටිච්ච වෙන හැටි පෙන්වන්නේ. මේක ගැට ගැහුනේ කොහොමද කියන එක පෙන්වන්නේ. එතකොට අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා සංඥා. ඒ විදිහට මේ සංඥා සංකාර විඥාන වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන භව ජරා මරණ. එතකොට ඇත්තටම මේ ක්ෂණික සිතක් හැදෙන හැටි තමයි පටිච්චසමුපාදයේ තියෙන්නේ. ඒක මොකද ඒකත් සමාජයේ පොත්වල ලියලා තියෙනවා මේක කාල තුනකට බෙදලා මේ ගිය ආත්මි කියලා මේ නිකන් භව තුනකට වගේ එහෙම දෙයක් අපිට පේන්නේ නිවන් දකින්න බෑ. කියත හැකි, ඉගෙනගත හැකි, විභාගات පාස් කරත හැකි. එහෙම තියෙනවනේ දහම් පස්ස පොත්වලත් එහෙම ගන්නවානේ. නමුත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් වෙනවද? මේ ක්ෂණික සිතකින් මිදෙන්න තියෙන්නේ. ඒක මනාකොට ධර්මයේ තුල බැලුවොත් පේනවා. ඉතින් ක්ෂණික සිතක් හැදෙන හැටි දැකලා තමයි ඒක යා මිදෙන්න ඕනේ. එතකොට එහෙමනම් පටිච්ච සමුප්පාදයේ මේ පටිච්ච වෙන්නේ බාහිරින් එන අරමුණ එහෙමනම් අපි දකින්න ඕනි ආලෝකයක් ගසත් නිසා ඇති වෙන ප්‍රතිබිම්බේ සෙවණැල්ල. ඒ සෙවණැල්ල චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. ඒක මනෝ විඥාණයෙන් නෙමෙයි. ඒක චක්කු විඥානේ. તો චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ. එතකොට මේ තුනේ එකතුවයි ස්පර්ශය වෙන්නේ. එතකොට මනාකොට පැහැදිලි වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ එතකොට දැන් මේ සූත්‍ර නම් ගොඩක් මේකේ තියෙනවා. මහා නිදාන සූත්‍රය බලවන මේ කාරණා හොඳට දකින්න ලැබෙනවා. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියනකොට මේ තුනේ එකතුවයි ස්පර්ශය කියනකොට එතකොට ගසත් ආලෝකයක් නිසා ඇති වෙන ප්‍රතිබිම්බය තමයි මෙතන විඥානයේ චක්කු විඥානය. ඒක ප්‍රතිබිම්බයක්. එතකොට ඒ චක්කු විඥානයේ තුල මේ දැන් විඥානය කිව්වම ඒක ස්කන්ධයක් තියෙන්න ඕනේ. එහෙමනම් එතනක් තියෙන්න ඕනේ වේදනා සංඥා සංකාර තියෙන්න ඕනේ. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥානනේ. එහෙනම් එතනත් ස්කන්ධයක් නැතුව එන්නේ නැහැ විඥානය. විඥානය දැනගැනීම එන්නේ අර වේදනා සංඥා සංකාරات එක්ක. එහෙමනම් එතන තියෙන දැනගැනීම කුමක්ද? චක්කු විඥානය. එතන තියෙන දැනගැනීම බාහිර හැඩතලයක්. එතන මේ සෝමනස්ස සහගත දෝමනස්ස සහගත දැනගැනීමක් නැහැ. එතන තියෙන හැඩතලයක්. එතකොට ඒක චක්කු විඥානය. එතකොට එතනින් තමයි අතර මේක අර අන්තෝ ජටා බහි ජටා ගැට දෙක ලියා ගන්න ඕනි තැනක් මෙතන. ඒ කියන්නේ එකක් තමයි මෙන්න මෙතන. මේක බාහිරින් එන එක චක්කු විඥානය. ඊට පස්සේ ස්පර්ශයට එන්නේ. ඊට පස්සේ ස්පර්ශයෙන් තමයි එතකොට තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට පස්සපච්චා වේදනා යනකොට එතකොට පස්ස කියනකොටම තේරෙනවා. එතන ආදි වචන සම්පස්සකෝ පටික සම්පස්සකෝ තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. එතකොට මේ ආකාර මේ ලිංග මේ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කාලයේ ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති පටික සම්පස්සයට ආදි වචන සම්පස්සයක් හට ගන්නවා කියනවා. ඇත්තටම මේක කන්වර්ට් වෙනවා වගේ එකක් වෙනවා ධම්මවලට. මොකද බාහිරට යන්න බෑ ධම්මවලට මනෝ විඥාණයට. මෙතන අර චේතනාවට වතුර බොන්න බෑ කිව්වේ ඒකයි. අපි ප්‍රායෝගික පැත්තනේ අපි කතා කරේ ගොඩක්. එතකොට අපි සාමාන්‍ය කෙනෙකුට නිවන් දකින්නයි අපි කතා කරේ. එතකොට ප්‍රායෝගික උදාහරණ තමයි ගත්තේ. එතකොට චේතනාවට වතුර බොන්න බෑ කියන්නේ මනෝ විඥාණයෙන් එන්නේ චේතනාවට. එතනට එන්නේ. එතකොට එතන තිබහක් ආවට ඒ තිබහට දැන් තිබහ එන්නේ මනෝ විඥාණයට කවදාවත් සිතට වතුර බොන්න බෑනේ. ඒකෙන්ම තේරෙනවානේ මේ මනෝ විඥාණයට එළියට එන්න බෑ. දැන් චක්කු විඥාණය සම්බන්ධ වෙනවා. ඒ චක්කු විඥාණයට වර්ණේ පේනවා. ඉතින් ගියාම ජීව විඥාණයට රස දැනෙනවා. එතකොට ගාන විඥාණයට සුවඳ දැනෙනවා. එතකොට කාය විඥාණයට උණුසුම සීතල දැනෙනවා. නමුත් ඒකට වතුර බොන්න පුළුවන් කියන කතාවක් නැහැ. එකකට වෙනස්. මොකද
වර්ණය තුල වතුර කියලා දෙයක් තිබුණෙත් නැහැ. ගන්ධය තුල වතුර කියලා දෙයක් තිබුණෙත් නැහැ. එතකොට රස තුල වතුර කියලා දෙයක් තිබුණෙත් නැහැ. එතකොට උණුසුම සීතල තුල වතුර කියලා දෙයක් තිබුණෙත් නැහැ. ඒතර වතුර කොහෙන්ද ආවේ? අන්න එතකොට තමයි තේරෙන්නේ මේකේ තව කොටසක් තියෙනවා. ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ විභංග සූත්‍රය තුල ඔබට දකින්න ලැබේ සංයුත්ත නිකාය 2 බුද්ධ ත්‍රිපිටක 14 මේ නාමය හඳුන්වන්නේ එතකොට මෙන්න මේ සිත හඳුන්වන විදිහටයි. ඒකයි අපි කෙලින්ම ඉදිරිපත් කරන්නේ නාමය කියන්නේ සිත කියන එක. ඒ කියන්නේ ඒ පැත්තට පෙන්නන්නේ. ඒ කියන්නේ නාමය පෙන්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. කතමංච භික්කවේ නාම රූප. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඉදං උච්චති භික්කවේ නාම. එතකොට තේරෙනවා මේ නාමය. වේදනා සංඥා තර චේතනා. මේකේ චේතනා තියෙනවා. ඒ වගේම මනසිකාරත් තියෙනවා. එතකොට ඒක මනෝ විඥාණයෙන් එන්නේ. ඉතින් ඊපස්සේ තමයි කියන්නේ චත්තාරෝත මහ භූතාන චතුර්ණන්ත මහ භූතාන උපාදාය රූපං රූපං වදේති. එතකොට තේරෙනවා හතර මහ භූත බාහිර මේ පැත්තට එතකොට එන්නේ. අන්ත දෙක දෙපැත්තට වෙන් වෙනවා. එතකොට චත්තාරෝච මහ භූතාන චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. හතර මහ භූත හතර මහ භූත නිසා හටගත්ත උපාදාය රූපයක් තමයි ඉදං උච්චති රූපං කියන්නේ. නමුත් මෙතන හතර මහා භූත රූපෙකුත් තියෙනවා. ඒකයි මෙතන හතර මහා චත්තාරෝත මහා භූතානං චතුඤ්ඤන්ත මහා චත්තාරෝත මහා චත්තාරෝච මහා භූතා චතුඤ්ඤන්ත මහා භූතානං උපාදාය රූපං ඒව භූත වෙලා සම්භූත වෙලා උපාදාය රූපයක් හැදෙනවා. එතන උපාදාය රූපය කියන්නේ වෙනින් එකක්. එතන හතර මහා චත්තාර හතර මහා භූත රූප කියන්නේ වෙනින් එකක්. ඒතර බාහිර තියෙන දෙයකට තමයි මේ නම් කිරීමක් තමයි හතර මහා භූත රූපේ. ඒක තමයි එතකොට ඔය කියන්නේ මේ රුප්පන්තිකෝ කියලා කියන්නේ. නමුත් උපාදාය රූපේ කියන්නේ සිතේ හදාගත්ත රූපයක්. ඒක නෙමෙයි මේ රුප්පන්තිකෝ රූපං කියලා කියන්නේ. එතකොට දැන් මේ සූත්‍රෙම ඔබට දකින්න ලැබෙනවා. දැන් මේ කියපු ටික ඒ වගේම තමයි දැන් මේක අපි සාමාන්‍ය විදිහට අපි කෙනෙකුට තේරුම් කරනකොට කියන්නේ සාමාන්‍ය මේ පාළියේ මුකුත් දන්නේ නැති කෙනෙකුටත් නිවන් දකින්න පුළුවන්නේ. සුනීත සෝපාක වගේ අය බුදු සමය තුල නිවන් දැක්කනම් අදත් මිනිස්සුනේ එන ඒගොල්ලන් දුකෙන් මිදෙන මගක් තියෙන්න ඕනනේ. ඉතින් දර්ශනීය අවබෝධය කියන්නේ සිත හැදෙන හැටි අවබෝධ වෙන එක. ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සයාටත් මේක බාහිර නෙමෙයි අපි අපේ හිතේ තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් තමයි ජීවත් වෙන්නේ කියලා කියන්න වෙනවා. ඒක කිව්වයි කියලා යා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ? ඒකනේ ඇත්තම කතාව. දැන් මේක වෙලා තියෙන්නේ අපි ගොඩක් පොත්වලට හිර වුණොත් පොතේ තියෙන වගන්ති ඔස්සේ ගිහිල්ලා අවසානයේ ප්‍රායෝගික නිවන් මඟ නැති වෙලා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. නමුත් අපිට ඒකට අපි දොස් කියනව නෙමෙයි. අපි අස්පෑදෙන්න අපි හැමෝගෙම නුවණ වැඩෙන්න මේක පොඩ්ඩක් බලන්න. දොස් කියනවට වැඩිය හොඳයි මේ පොඩ්ඩක් දොස් කියන එක හරි පහසුයි. කෙනෙකුට ඇඟිල්ල දික් කරලා බනින්න හරිම ලේසි. නමුත් ඒකේ ඇත්ත නැත්ත හොයන ගොඩාක් අමාරුයි. ඒකයි අද තියෙන ගැටලුව. අපි බොහෝම අනුකම්පාවෙන් කියනවා අපිට ගල් වරුසාවක් ආවත් අපි පුංචි දකින්නවා මේකේ ඒ ගල් වරුසාවම අර බුදුන් වහන්සේට කොච්චර දේවල් ආවත් බුදුන් වහන්සේ සත්‍ය දකින්නවනේ. සත්‍ය දකින්න තැන නොසැලෙන ඉන්ද්‍රකීලයක් තියෙනවා. අන්න ඒ වගේ අප තුලත් නොසැලෙන ඉන්ද්‍රකීලයක් තියෙනවා. ඒකට හේතුව අපි මේකේ සත්‍ය දකින්නවා. අපි දකින්නවා මේක හැදෙන්නේ මෙහෙමයි කියලා. ඒකයි අපි සමහරලාට කතා කරන්නේ බොහොම කිසිම විචිකිච්ඡාවක් සැකයක් නැතුව බොහොම ප්‍රත්‍යක්ෂ බොහොම එහෙම කිසිම සැකයක් අපිට නැහැ. අපිට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා කිව්වෙත් ඒකයි. අපි බොහොම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මේ කතා කරන්නේ. අපිට 아무තෙන් මේ හිතන්නේ එහෙම දෙයක් නැහැ. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා ඔබ ඉදිරිපත් කරන කාරණා ඒ අනුසාරයෙන්ම අපිට පැහැදිලි කළ යුතු වෙනවා. ඒක නිසා තමයි මෙහෙම කතා කරන්න උනේ. නැත්තම් මෙහෙම කතා කරන්න අවශ්‍යතාවයක් මෙතන නැහැ. නමුත් ඒක අපිට. නමුත් මේක සාධාරණයිනේ. ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉදිරිපත් කරන එක. ඒකේ සාධාරණයක් තියෙනවනේ ඒ කෙනාට පොඩ්ඩක් ඒ ගැන කතා බහ කරන එක. මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක නිසා තමයි දැන් මෙතන අපි හිතින් හදාගත්ත දේ බාහිරට දාලා බලනවා කියන එක අපි කිව්වේ මෙන්න මේ කාරණාව නිසායි. ඉතින් මෙතනත් ඒ කාරණාව මනාවකට පැහැදිලි වෙනවා. මේ විවංග සූත්‍රයට ගියාම අපේ හිතේමයි එතකොට මනසින්මයි
අපි එතකොට මේ උපාදාය රූපේ අපේ හිතේ හදාගත් එකක්. අපි ඒකයි කිව්වේ පෙර මතකයට ගලපලා බලන සංඥාවට විතරක් කරලා බලන. ඉතින් මේක ඔබට ස්පර්ශයෙන් පස්සේද ස්පර්ශයෙන්ම තමයි මේ ස්කන්ධය හැදෙන කතාවේ තියෙන්නේ. ස්පර්ශය කියලා 아무තු දෙයක් නෑ. ස්පර්ශයෙන්ම තමයි. කියන්නේ වේදනා විඳීම් හැදීම් දැනගෙන වේදනා සංඥා සංකාර. ඒ වේදනා සංඥා සංකාර මනෝවිඤ්ඤාණය පැත්ත දිනනකොට තමයි ඒ හැඩතලය වේදනාව වින්දේ ඊට පස්සේ සංඥාව පෙරමතකයෙන් ගලපලා බැලීම කියන එක කියන්නේ. ඒ සංඥාව කියන්නේ හැමතැනම පැහැදිලි මේ විඥානයේ දැනගැනීම අවසානයක වුණාට සංඥාව තමයි සංඥා අபிසංකරණයක් තමයි නිවන් මඟ තියෙන්නේ. මොකද සංඥා සුකුමත්වයක් කරා තමයි යන්නේ. එහෙමනම් මේ සංඥාව තමයි අතරම මේ අපිට මේ පෙර සංඥාව තියෙන්නේ. මේක මේකයි කියලා කියන්න හේතු වෙන්නේ. දැන් දෙයක් දැක්ක ගාම මේක නාගා නුගගා කියලා කියන්නේ කොහමද? පුංචි ළමයා දන්නේ නැහනේ ප්‍රභාස්වර සිත දන්නේ නැහනේ. නමුත් පස්සේ කාලෙකදී මේ අවිද්‍යාපච්චය සංඛාර අවිද්‍යාව නිසා ඇතුණු සංඛාර දාපු එක. සංඛාර කියන්නේ සිතුවිලි තමයි. සංඛාර කියන්නේ දැන් සංඛාරා කියනකොට අපි සංඛාර විග්‍රහයට එමු. අපි ඊගා සූත්‍රයට එමු. අපි දැන් ඉස්සෙල්ලා මෙතන පොඩ්ඩක් අපි අවසන් කරලා යමු. එතකොට කිංච භික්කවේ රූපං වදේති. රුප්පන්තිකෝ භික්කවේ තස්මා රුප්පන්තිකෝ භික්කවේ තස්මා රුප්පන්ති උච්චති. රූපන්ති උච්චති. මහණෙනි රූපේ කියලා කියන්නේ කොමකටද? රුප්පණේ වේ යන අදහසින් රූපේ කියලා කියන්නේ. කේන රුප්පන්ති කොමකින් රුප්පණේද? සීතේපි රුප්පති උනේති රුප්පති ජිජත්තාය රුප්පති පිපාසාය රුප්පති පිපාසාය රුප්පති දංශමකත වාසසපසිරපස්සානම්පි රුප්පති. එතකොට කය රූප දැන් මෙතන රුප්පණය වෙන සීතල මොනවාද රුප්පණය කියනවා සීතලෙන් උෂ්ණයෙන් මැසි මදුරු ආදියෙන් රුප්පණේන එයි කියන බේ අර්ථය තමයි එතන කියන්නේ. මේ කතා කරන්නේ හතරම භූත රූපය ගැන. එතකොට රූපං වදේති කියලා. එතකොට උපාදාය රූපය කියන්නේ සිතේ හැදෙන රූපය. දැන් අපි කතා කරමු මේ සංයුත නිකායේ තුන්වෙනි කොටසේ තියෙන උපාදාන පරිවර්තක සූත්‍රයේ තියෙන කාරණා බලමු. එතකොට දැන් සංඛාර කියන්නේ සිතුවිලි කියලා අපි කියවනේ. මේ සංඛාරා කියන්නේ අතන වේදනා සංඥාත් සංඛාරා. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර වෙනවා. සංඛාර වෙනවා කියන්නේ දැන් සංඛාර කියනකොටම දැන් මේකේ තේරෙනවා. දැන් මේ වචන වලට ගොඩාක් මේ වෙන්න යන හොඳ නැහැ. මේ අපි උපාදාන ගැන කතා කරමු. දැන් අපි මේ සූත්‍රයට එමු. උපාදාන පරිවර්තන සූත්‍රයේ සංයුත නිකාය 3 106 වෙනි පිටුවේ බුද්ධ දන්ත්‍ර පිටක 15. ඒතර කතමංච භික්ඛවේ සංඛාරා ජයමේ භික්ඛවේ චේතනා කාය රූප සංචේතන සද්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන ධම්ම සංචේතන. එතකොට කතමංච භික්ඛවේ සංඛාරා කියලා කියන්නේ කුමක්ද මහණෙනි සංඛාරා? මහණෙනි චේතනා ගොඩවල්. එතකොට සංඛාරා කියන්නේ ගොඩවල්. එතකොට කාපේ නාවිනාර ධම්මහම්බුරොත් මනාවකට පැහැදිලි කරනවා මේ කාරණා ගැන මේ ඇත්තටම අපි ගොඩක් වෙලාට මේ මූලික સિદ્ધාන්තයේ ගත්තේ ඇත්තටම ඒ වයින් තමයි නාවිනාර ධම්මහම්බුරන්ගේ ගොඩාක් ඒ අභිධර්ම දේශනායේ ගොඩාක් අපි අහලා තියෙනවා. ඉතින් ඒ වයින් තමයි අපි ඇත්තටම මූලික સિદ્ધාන්ත ටික දැක්කේ. නමුත් අපිට ඊට පස්සේ අපේ මේ ධර්මයේ අපේ නිවන් මාර්ග යනකොට සිත හැදෙන හැටි හොඳට අපි මේ දර්ශන විසුද්ධිය සඳහා මනා අධ්‍යයනයකට ගියාට පස්සේ තමයි අපි ඒවත් අපිට ඉවල් වුණා. ඒවත් එක්කම ඊට තවත් කාරණායකට එකතු වුණා. එකතු වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. තවත් කාරණා අපිට එකතු වුණා. ඒ කාරණා එකතු කරාම තමයි අපිට මේ නූල් බෝලේ ලිහිලා යන්නේ. නූල් බෝලේ ලිහිලා ගියේ යනුවයි. එතකොට අපි ලියන අපිට හැදුණු නූල් බෝලේ ලියන හැටි තමයි අපි මේ කතා කරන්නේ. එතකොට කතමංච භික්ඛවේ සංඛාරා කුමක්ද මහණෙනි සංඛාරා? මහණෙනි චේතනා ගොඩවල්. ජයමේ භික්ඛවේ චේතනා කාය. එතන චේතනා කියන්නේ ගොඩවල්. එතකොට 11 ආකාර ගොඩවල් කියලා එතකොට අපේ නාවිනාර ධම්මහම්දරක පැහැදිලි කිරීමකුත් අපි දැක්කා. ඒ වගේම රේණුකා චන්ද්‍රමෝහන හැමතැනම එකම දේ තමයි කියන්නේ. එතකොට මෙතන ගොඩවල් තමයි අත්‍තරම තියෙන්නේ. ඒක මනෝවිඤ්ඤාණයේ පැත්තට හැබැයි මේක දකින්න ඕන කමක් තියෙනවා. මේ කියන කාරණා මේ මොකද දැන් මෙතන බැලුවාම
මේ සූත්‍රය බැලුවොත් රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලානේ ගන්න. එතකොට මේ උපාදාන පරිවර්තන සූත්‍රය, පරිවර්තක සූත්‍රය. එතකොට රූප ගොඩක් එකතු වෙච්ච චේතනා ගොඩ රූප සංචේතන. ශබ්ද ගොඩක් එකතු වෙච්ච චේතනා ගොඩ ශබ්ද සංචේතන. ගන්ධ ගොඩක් එකතු වෙච්ච චේතනා ගොඩ ගන්ධ සංචේතන. රස ගොඩක් එකතු වෙච්ච චේතනා ගොඩක් රස චේතනා. එතකොට සංචේතනා බවට මේක හැදෙනවා. පොට්ටබ්බ සංචේතන මේ කියන්නේ සංඛාරානේ. මේක සංඛාර අபிසංකරණයක් තමයි කොහොමද තියෙන්නේ. කියන්නේ මේකේ මේ සික්ඛා එක උපද්දති සික්ඛා එක නිරුද්ධති කියලා බුදුන් වහන්සේ දේශනා කරන එක සංඥාවක් ඇදලා තව සංඥාවක් නැති වෙන්නේ. එකක් ඇවිල්ලා වෙන එකක් යන්නේ. දැන් මේ කාරණා වලින් කියවෙන එකම දේ නෙමෙයි. දැන් සිතේ හට ගන්න එක දෙන්නේ නැති වෙනකොට අபிසංකරණයකට යනවා කියන වෙන පරිණාමයක් වෙනවා කියන. ඉතින් මේ සිත ගැන මනා මේ වගේ දැනුමක් තියෙනකොට තමයි අතරම කෙනෙකුට එහෙම කියන හැකියාවක් තියෙන මේ සංඥාව තමයි වේදනාවත් එක්ක තියෙන තමයි සංකාර වෙන්නේ. ඒක තමයි චේතනාව සිතුවිල්ලට හේතු වෙන්නේ. දැන් මෙහෙම කියන හොඳ නුවණක් ඕනේ. හොඳ නුවණක් මනා නුවණක් තියෙන්න ඕනේ. යාට දැනෙන්න ඕනේ. එතකොට මේ හැඩතලයේ ඉන්නේ හැඩතලයට එතකොට පෙර මතකේ සංඥාව ගලපලා බලනවා. එතකොට ඒ ගලපීම අනුව හැඩතලයට නම එනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි වේදනා සංඥා සංකාර කරනවා කියන්නේ ගලපලා බලනවා. වේදනා කියන්නේ හැඩතලය. විඳපු එක විඳීමක් වෙනවනේ. ආවරණ විඳීමක් හරි ශබ්ද විඳීමක් හරි. ඒක ශබ්දේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් ඒක යම් කිසි විඳීම කියලා තමයි කියන්නේ වෙන්නේ. අතතර කියන වචනේ නැහැ. ඒතකොට ඒක හඳුනා ගැනීමක් නැහැ. එතන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ කියන තැන. එතනද මනෝ විඤ්ඤාණයේදී තමයි මේක ස්පර්ශයෙන් යනකොට මේක අදිවචන සම්පස්සේ කියන්නේ මේක සිතුවිලි බවට පත් වෙන තැන. එතකොට මෙතන චෛසික පැත්තට එන්නේ. එතකොට අදිවචන පැත්තට එනවා කියන්නේ. එතකොට අර චෛසික 52ක් තියෙන්නේ මේ කාරණා මනාවට පැහැදිලි කරන්නයි. ඉතින් එතනත් බොහොම නුවණින් දකින්න ඕන තැන. ඉතින් ඒක තමයි මේ සරලව කියනවා නම්. එතකොට සංචේතනා බවට පත් වෙන රූපං රූපත්තය සංකතං අபிසංකරත කියනකොට එහෙම තමයි. ශබ්ද සංචේතන, රූප සංචේතන, ශබ්ද සංචේතන කියනත් ඒක. අපි ඊට පස්සේ මහා සාලායතන සූත්‍රයේ පොඩ්ඩක් හරනොත් ඒකෙත් තියෙනවා මජ්ක්‍ධිම නිකාය 3 594 වෙනි පිටුවේ බුද්ධාන්තර පිටක 12 බැලුවොත් අපිට පෙයි රූප ගොඩක් එකතු වෙනවා. එතකොට වේදනා ගොඩක් එකතු වෙනවා කියලා අපි කිව්වා. සංඥා ගොඩක් එකතු වෙලා යදෙන්නේ. එතකොට අතීත අනාගත පච්චුප්පන්නං ආවලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුරේවා සම්තිකේවා. එතකොට එම තමයි ස්කන්ධා කියලා කියන්නේ. ඒක අල්ල ගැනීම තමයි ස්කන්ධා ගොඩවල් කියලා කියන්නේ. මේ උපාදාන ස්කන්ධා කියලා කියන්නේ. එතකොට ඊගා සූත්‍රය අපි එතනට එමු. දැන් මෙතන අපි බලමු මහා සලායතන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 3 තියෙනවා. එතකොට